තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය පුණ්‍යවන්තයින්ට සසරින් ඈතර වන ගමනට පටිච්ච සමුප්පාද ධර්මාභෝධය අවශ්‍යම වෙනවා. අද පටන් පටිච්ච සමුප්පාද ධර්මදේශනාවේ පින්වත්නි ඒ දහම් කරුණු ඇතුළත් දේශනා මාලාවක් සිදු කරමින් ඔය පින්වතුන්ට ඒ උතුම් ධර්මාභෝධයේ පිණිස මඟ පෙන්වන්නයි කටයුතු කරන්නේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය ඇත්තෝ මේ ලබාගෙන තියෙන දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ තුලදීම මඟඵල උපදවා ගන්නට අදිස්ථානශීලීව කටයුතු කර ගන්නට ඕනේ. මේ සංසාරයේ අතිශයින්ම භයානක එකක්. ඔබේ උත්සාහයට අනුව මේ මනුෂ්‍ය ජීවිතයේ මාර්ගඵල උපදවා ගන්න නොහැකි වුණොත් ඊළඟ භවයේ හෝ ඉක්මන් භවයක මඟඵල උපදවාගෙන සසරින් ඈතර වෙන්නට මේ පුණ්‍ය කුසල කර්මයෝ, මේ භාවනාදී ධර්මයෝ ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. පූර්ව භාග ප්‍රතිපදා සමයේ විදියට ඔය පුණ්‍යවන්තයෝ බෝධිපාශික ධර්මතා වෙන වෙනම වැඩෙන වැඩපිළිවෙලක හැසිරෙන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, පටිච්ච සමුප්පාද ධර්මය ඔබ අවබෝධ කරගන්නටම ඕන. පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධය ලබන පින්වතුන්ව හඳුන්වන්නේ චුල්ලසෝතාපන්න පින්වතුන් කියලා. ධර්මයේ ඉගෙන ගන්නට පටන් ගන්න පින්වතෙක්, එහෙම නැත්නම් පින්වතියක් මුලින්ම සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකයෙන් පටන් ගත යුත්තේ කොතනද කියලා බැලුවොත් පින්වත්නි, ඔය ඇත්තන්ට සූත්‍ර දේශනාවල, විනය දේශනාවල, අභිධර්ම දේශනාවල ධර්මාභෝධයට බැස ගන්නට පටන් ගන්න පුළුවන් හොඳම ස්ථානය වෙන්නේ අභිධර්මයයි. අභිධර්මයේ නාම ධර්මයෝ, රූප ධර්මයෝ වෙන් වෙන්ව හොඳට දැනගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සූත්‍ර ධර්ම දේශනාවලදී එක්කේ පුද්ගලයින්ට ඔහුගේ උග්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ නේය පටපරම ස්වභාවයේ අනුව භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මාභෝධයේ පිණිස ධර්ම දේශනා පැවැත්වුවා. පින්වත්නි, ඒ අයගේ අවබෝධයේ පිණිස ඒ වගේ සූත්‍ර දේශනා අතරේ ඔය පින්වතුන්ට වටිනාම මාර්ගය වෙනවා අභිධර්මය ඔස්සේ ධර්මයේ දැනගෙන ගන්න කටයුතු කරනවා නම්. පින්වත්නි, නාම ධර්මයෝ, රූප ධර්මයෝ ඔය පින්වතුන් වෙන වෙනම දැනගන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවේදී අවිද්‍යාව විදියට මෝහය, ඒ මෝහය නිසා චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකමත්, දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධී අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියලා ඔය ඇත්තන්ට ඉදිරියේදී ශ්‍රවණය කරන්න ලැබෙනවා. පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං
පුබ්බන්තා පරන්ති අඤ්ඤාණං පටිච්ච සමුප්පන්නේසු අඤ්ඤාණං විදිහට ඔය පින්වතුන්ට අවිද්‍යාව ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අවිද්‍යාව කියන්නේ නාම රූප ධර්මයන්ගේ මොන ධර්මතාවයේද කියලා ඔය පින්වතුන් දැනගෙන ඉන්න වෙනවා. සංඛාර කිව්වම පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාරයෝ ගැන ඔය පින්වතුන්ට දැනගන්න ලැබෙනවා සංඛාරය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා කියලා. ඒ සංස්කාරයෝ නිසා පින්වත්නි ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා. මේ සියලුම භූමිවල විවිධාකාර තැන්වල හටගද්දී සමහර තැන්වල ස්කන්ධ පහම පවතිනවා. සමහර තැන්වල මේ ලෝකේ තියෙන ඕනම දෙයක් තියෙන තත්වයෙන් තවත් තත්වයකට වෙනස් කරන්න පුළුවන් හින්දා ස්කන්ධ හතරක් වෙනවා. එහෙම වෙනස් කරගන්න පුළුවන් තවත් සමහර තැනක එක ස්කන්ධයක් පවතිනවා. ඒ විදිහට ප්‍රතිසන්දි විඥාණය කර්මානුව පහළ වෙනකොට එතන ස්කන්ධ පහක්ද පංචවෝකාරද ස්කන්ධ හතරක්ද චතුවෝකාරද ස්කන්ධ එකක්ද ඒකවෝකාරද විදිහට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ සංඛාර ගැන දැනගත්තොත් අවිද්‍යාව ගැන දැනගත්තොත්. එතකොට එහෙම පහළ වෙන්නේ පින්වත්නි සංස්කාරයෝ නිසා. ඒ සංස්කාරයෝ නිසා ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනවා. ඒ හින්දාම නාම රූපයෝ පහළ වෙනවා. නාම රූප ධර්මයෝ වැඩෙන නිසා ඒවා වැඩිමින් පින්වත්නි සලආයතනයෝ පහළ වෙනවා. ඔය පින්වතුන්ගේ ඇස කියන ඒ ස්ථානයේ කලුවෙන් ගිරියාව මැද උකුණු හිසක් වගේ පැතිර පවතින තැනක තියෙනවා කර්මයෙන් හටගන්න ප්‍රසාද රූප වගේක්. චක්කු ප්‍රසාද රූප දසකය කියලා අපි ඒක කියන්නේ. ඒ චක්කු ප්‍රසාද රූප දසකේ කර්මයෙන් හටගත්ත ගමම්ම පින්වතුනි නැතුව යනවා. නැතුව යද්දි කර්මහින්ද හට ගන්නව නැවත් නැතුව යනවා. මේ විදිහට ඇතිව නැතුව යන කර්මජ රූප චක්කු ප්‍රසාද දසක විදිහට වගේම ආයතන විදිහට ලැබෙන හැම සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ආදී ඒ හැම කර්මජ වශයෙන්ම තමයි ඒ රූපය පහළ වෙන්නේ. කර්මජ වශයෙන් පහළ වෙන රූප වගේම ඍතුජ වශයෙන් ආහාජ වශයෙන් චිත්තජ වශයෙන් රූප හට ගන්නවා. එතකොට ආයතනය චක්කු ප්‍රසාද ආදී විදිහට ගත්තාම කර්මජ වෙනවා. චක්කු විඥානයේ කුසල අකුසල විදිහටත් කර්ම විපාක විදිහටමයි ලැබෙන්නේ. නිවන් දකින්නකම්ම ඒ ආයතන ඕනත් වෙනවා. අකුසල නැතුව කුසලයන් විදිහට වැඩපිළිවෙලක හැසිරෙන්නත් වෙනවා. ඒ සලආයතන පහළ වෙන්නේ නාම රූප හින්දා ඒ ආයතන හය නිසා රූපයත් චක්කු විඥානයත් ඒ වගේම බාහිර රූපයත් චක්කු ප්‍රසාදය චක්කු විඥානයත් කියන තුන එකතු වීමේදී එකතු වන ලක්ෂණ එකතු වන ගතිය වෙන්නේ පස්සේ. ඒක හිතේ යෙත්න ධර්මතාවයක්. චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ඝාන සම්පස්සේ ජීවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ කියලා ඒක පස්සේ අරමුණේ හැපෙන ස්වභාවයක් ස්පර්ශ වන ස්වභාවයක්. ඒ ස්පර්ශ වීම හින්දා ඇති වෙනවා ඒ ස්පර්ශ වුණු අරමුණේ රසයේ විඳින ස්වභාවයක් සෝමනස දෝමනස උපේක්ඛා කළ වේදනා තුන. ඒ වේදනා තුන නිසා ලැබෙනවා පින්වත්නි තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. තණ්හා වැඩිමින් ඒවා වැඩිමින්
කාමූපදාන, ditthූපදාන, සීලබ්බතූපදාන, අත්තවාදූපදාන කියලා උපාදානය පහළ වෙනවා. ඒ උපාදානයේ නිසා කර්ම භව, උප්පත්ති භවය පහළ වෙනවා. ඒ කර්ම භව, උප්පත්ති භව නිසා ජාතිය පහළ වෙනවා. ජාතිය නිසා ජරා මරණය වෙනවා. ජරා මරණය නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී ධර්මතා පහළ වෙනවා. අපි අංග 12කින් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න දැනගන්න ඕනේ. ඒ අංග 12කින් ප්‍රධාන වශයෙන් කතා කරද්දී එතන අනිත් අංගවල සම්බන්ධයක් දැනගන්න වෙනවා. උදාහරණයකට ඇසත් රූපය චක්කු විඥානය තුන හමුවන තැන ස්පර්ශය කියනකොට නැත්නම් මේ තුනේ එකතුව ස්පර්ශය කියද්දී ඊට පස්සේ සංඥාව චේතනාදී ධර්ම එක්ක තණ්හා දිට්ඨි මාන ආදී ප්‍රපංච දක්වා වර්ධනය වන ආකාරය ආසව අනුසය ආදී ධර්මවල ස්වභාවය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී විදිහට පින්වන තව විශාල පරාසයකට විහිදලා යනවා. පටිච්ච සමුප්පාද ධර්මය හරිම ගැඹීරයි. එදා ආනන්ද පින්වත් තෙරුන් වහන්සේ ස්වාමීනි පටිච්ච සමුප්පාද ධර්මය මට ඉතාම හොඳින් වැටහෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේට දේශනා කරලා කියද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආනන්ද එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා, මේ පටිච්ච සමුප්පාද ධර්මය බොහොම ගැඹුරුයි කියලා. පින්වත්නි, නේව සංඥා නා සංඥා යත්නේ කියන භවග්‍රී ඉහළම තැන ඉඳලා පහළම තැනවන අවීචී මහ නරකාදී දක්වා සියලුම තැන්වල ගසාගෙන යන සියලුම සත්වයෝ හේතුන්ගෙන් හටගන්න ධර්මතා සමුදායක්. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නට ඔය පින්වතුන්ට නාම රූප ධර්මවල වැටහීම ඕන වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න නම් නාම රූප දැනගෙන ඉන්න වෙනවා. ස්කන්ධ පහ දැනගෙන ඉන්න වෙනවා. ආයතන ඉන්ද්‍රිය ආදී ධර්මතා ගැන නිර්වෘල් වැටහීමක් ඕන වෙනවා. ඔය පින්වතුන් නම් ආත්මය කියලා කතා කරනවා, මම කියලා කතා කරනවා, සත්‍යය පුද්ගලයා කියලා කතා කරනවා. හැබැයි ඒක මිත්‍යාවක්, හිතලුවක් විතරයි. ඒක වැරදි දෘෂ්ටියක්. ඔය පින්වතුන් ඒ වෙනුවට හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව යන, නැතුව යද්දි හේතු හින්දා හටගත්ත ගමම්ම නැතුව යන, මෙහෙම ඇතිව නැතුව යන හේතුන්ගෙන් හටගන්න මේ ඇතිව නැතුව යන ධර්මතා ස්වභාවය තේරුම් ගන්න වෙනවා. ඒ ධර්මතා ඔබට රූප ධර්මතා, වේදනා ධර්මතා, සංඥා ධර්මතා, සංකාර ධර්මතා, විඥාන ධර්මතා විදියට ස්කන්ධ පහකින් හම්බ වෙනවා. නාම රූප ආයතන ඉන්ද්‍රිය ආදී විදිහට ඔය පින්වතුන්ට එහෙම හම්බ වෙනවා තවත් විදිවලට. ඒ ධර්මතා අවබෝධ කරගන්නට ඕනේ. එතකොටයි පටිච්ච සමුප්පාද ධර්මය හොඳට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි, මේ මනුස්ස ජීවිතය ඔබට මඟපල් ලබන්න පුළුවන්. ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔය පින්වතුන් කටයුතු කරගන්නට ඕන. හැබැයි ඒ ගමනේදී ඔය පින්වතුන් අකුසල් අත්තරින්න ඕන, කුසල් උපදවා ගන්නට ඕන. එදා අනීපේ සිටුමාට හිටියා දරුවෝ කීප දෙනෙක්. එයින් මහා සුභද්‍රාව මුලින්ම දානශාලාවේ කටයුතු සිදු කරමින් හිටියා. ලොකු දුව සෝවාන් වෙලා හිටියේ. දානශාලාවෙත් ඇය කටයුතු කරමින් හිටියා. සෝවාන් වෙලා හිටිය ඇය නිසි වයසේදී විවාහ කරලා විවාහ වෙලා ස්වාමියාගේ නිවසේ පදිංචියට ගියා. ඊට පස්සේ දානශාලාවේ කටයුතු කරන්න ගත්තේ ඊළඟ දුව. ඇයත් සෝවාන් වෙලා හිටියේ. ඇයත් දානශාලාවේ කටයුතු සිදු කළ නිසි වයසේදී සෝවාන් මාර්ගයටපත් වෙලා හිටිය. ඇයත් විවාහ වෙලා ස්වාමියාගේ නිවසේ පදිංචි වෙනවා. ඊළඟට තුන්වෙනි දුව සුමනා දේවිය. සුමනා දේවිය සෝවාන් වෙලා හිටියා වගේම විවාහ වෙන්නේ නැහැ. ඒ සක්‍රදාගාමීත් වෙනවා.
සකදාගාමී වෙලා හිටියේය දානශාලාවේ කටයුතු කරනවා. සෝහන් මාර්ගයටපත් වුණු අනේපිසිතුමා බිම්බිසාර මහරහතුමා විසාකා මහෝපාසිකා වගේ මහ පුණ්‍යවන්තයෝ නැවතත් ත්‍රිසංගත සතුන් විදිහට ඒ වගේම අවීචී මහ නරකාදී පීත අසුරාදී තැන්වල නැවත උපදින්නේ නැති තත්ත්වයට තමන්ව පත් කරගත්ත එයට ගැළපෙන විදිහේ කෙලෙසුන් නැසූ උත්තම පිරිසක්. පින්වත්නි, සතර අපායේ දොරටුව වහගන්න නම් සෝවාන් මාර්ගයට පත් වෙන්නට ඕන. ඔබට ඒ කරගන්න පුළුවනි. ඒ සඳහා සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකය, අටුවා ටීකා විසුද්ධි මාර්ග වැනි පරිවාර ග්‍රන්ථات එක්ක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ධර්මයේ දැනගෙන පිළිපදින්න වෙනවා. හිතන්නේ විසාකා මහෝපාසිකාව සෝවාන් වෙලා සෝවාන් වුණු විසාකා මහෝපාසිකාව ධර්ම දේශනා කළ අන්‍යයන්ට අවබෝධ කරවන්න කටයුතු කරන්න හැදුවා කියලා. ඒක විසාකා මහෝපාසිකාවට කරන්න පුළුවන් කමක් නැහැ. අනේපිසිතුමා සෝවාන් වෙලා අනේපිසිතුමා විසින් තමන් අවබෝධ කරගත්ත මාර්ගයේ ඔස්සේ ධර්ම දේශනා පවත්වලා අන්‍යයන්ට ධර්මාබෝධය ලබන්න සලස්වන්න හැදුවා කියලා ඒක අනේපිසිතුමාට කරන්න පුළුවන් කමකුත් නැහැ. බිම්බිසාර මහරහතුමා තමන් සෝවාන් වුණයි කියලා රාජාසනයේ ඉඳලා අන්‍යයන්ට ධර්ම දේශනා පවත්වමින් අන්‍යයන්ට ධර්මාබෝධය ලබන්න කටයුතු කරවන්න හැදුවා කියලා ඒක බිම්බිසාර මහරහතුමාට කරන්න පුළුවන් කමකුත් නැහැ. මාර්ගඵලලාභී ඕනෑම කෙනෙක්ට මගඵල ලැබුවා කියලා අන්‍යයන්ට ධර්මාභූතිය ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. මාර්ගඵල ලැබීමේදී වෙන්නේ ඒ උදවියගේ චිත්තසංතතියේ තියෙන ඒ මාර්ගසිතේ හැටියට කෙලසුන් නැසීමින් නැසෙමින් ඒ උදවිය නිවන් දකින්නට කටයුතු වන එක. අයගේ චිත්තසංතතිවල තියෙන කෙලෙස් ධර්මයෝ නැති වෙන උදාහරණයකට සෝවාන් මාර්ගයට පත් වෙනකොට ඒ මාර්ගසිතේදී සිත් පහක් නැවත නූපදින විදිහට නැත්තටම නැති වෙනවා. විචිකිච්ඡා සම්පයුත්ත සිතයි ditthිගත සම්පයුත්ත සිත්. ඒක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදෙන සිත් හතරක්. විචිකිච්ඡා සම්පයුත්ත සිතත් නැති වෙලා යනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ නැති වෙලා යනවා. හැබැයි නැති වුණා කියලා සර්වඥතා ඥානය ලැබෙන්නේ නැහැ. අන්‍යයන්ට ධර්මාබෝධයේ පිණිස ඒ උදවිය දියුණු කරගෙන ආවිදිය දියුණු නොදියුණු වෙලා තියෙන විදිහ ඒ උදවියගේ ඉන්ද්‍රිය ධර්ම වල නොදියුණු ස්වභාවයන් පුද්ගල ස්වභාවයේ විවිධාකාර ස්වභාවයේ අනුව අන්‍යයන්ට ධර්මාබෝධය ලබා දෙන්නට මඟපල් ලැබුව පමණින් බෑ, රහත් වූ සැනකිනුත් බෑ. ඒ කරන්න වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නමකට පමණයි. භාග්‍යවතුන් වහන්සේ තමයි සත්පුරුෂ පින්වත්නි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝට විවර කරන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ මිසිත උතුම් සීසත් ධර්මයේ ඔය පින්වතුන් මේ විදිහට දැන ඉගෙන ගන්න වෙනවා. දැන ඉගෙනගෙන ඒ මාර්ගයේ ඔස්සේම කටයුතු කරන්න ඕන. ඒ මගපල්ලාභී උතුමෙකුට කරවන්න පුළුවන් දෙයක් නෙමේ, භාග්‍යවතුන් වහන්සේටයි පින්වත්නි සිදු කළ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ හින්දා ඔය පින්වතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ නාම රූප ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරගන්න. එතකොට ඔබට පෙනේවි මම කියලා කෙනෙක් නැහැ, ආත්මය කියලා දෙයක් නැහැ, සත්‍යයේ පුද්ගලයෙක් කියලා දෙයක් නැහැ කියලා. ඔය ඇත්තෝ ආයතනේ ඉන්ද්‍රිය ස්කන්ධ ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරගන්න. එතකොට ඔබට පෙනේවි ආත්මය සත්‍යයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් දෙයක් නැහැ. සූත්‍ර ධර්ම දේශනාවලදී බලන්න භාග්‍යවතුන් වහන්සේ අහනවා ඉදිරියේදී ඉන්න ගිහි පින්වතුන්ගෙන් හෝ පැවිදි පින්වතුන් වහන්සේලාගෙන් රූපේ නිට්ටයද අනිත්‍යද? ඉදිරියේ ඉන්න පින්වතුන් පිළිතුරු දෙනවා අනිච්ඡම් බන්තේ. අනිත්‍ය නම් ඒ දේ සැපද දුක්ද? දුක්ඛම් බන්තේ. අනිත්‍ය නම් දුක් නම් ඒ දේ තුල
සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් මම කියලා ස්ථීරව දෙයක් පනවන්න පුළුවන්ද? එහෙම පනවන්න බෑ ස්වාමීනි. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ එහෙම අහනකොට එහෙම පිළිතුරු දෙන්න පුළුවන්කම ලැබුණේ රූපේ ගැන අවබෝධය ඒ පින්වතුන්ට ලැබුණු හින්දා. වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ගැන ඒ ඇත්තෝ අවබෝධ කරගෙන හිටිය හින්දා ඊට පස්සේ වේදනාව ගැනත් ඔහොම මහනවන්නේ. වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා සංඥාව ගැනත් අහනවා, සංස්කාර ගැනත් අහනවා, විඥානය ගැනත් අහනවා. එතකොට රූපේ කියන්නේ අටවිසු රූප කියලා ඔබට අවබෝධ වෙන්න වෙනවා. වේදනාව කියන්නේ චෛතසික ධර්ම අතර සිතේ යෙදෙන අරමුණේ රස විඳින ස්වභාවය කියලා ඔබට දැනගන්න වෙනවා, අවබෝධ කරගන්න වෙනවා. සංඥාව කියන්නේ අරමුණ හඳුනා ගන්න ස්වභාවය කියලා අවබෝධ කරගන්න වෙනවා. සංස්කාරය කියන්නේ චෛතසික 52කින් වේදනා සංඥා දෙක ඇරුණාම ඉතිරි චේතනාව සහ ඊතුරු චෛතසික 50 නැත්තම් චේතනාවත් එක්ක ඉතිරි 49 චේතනාවත් එක්ක 3 50 වෙන්නේ ඒ ධර්ම බව සංඛාරාස්කන්ධේ තේරුම් ගන්න වෙනවා, දැනගන්න වෙනවා. විඥානය කියන්නේ සිත බවත් ඒ එකක් නොවන බව. චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී විදිහට ආයතන ભેදයෙන් වගේම පින්වත්නි මුළු මහා සිතේ ක්‍රියාකාරී වැඩපිළිවෙල චිත්ත වීති සහ සම්පූර්ණයෙන්ම සිතේ ස්වභාවය ඔය ඇත්තන්ට අවබෝධ කරගන්න වෙනවා. නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය විදිහට මේ ධර්මතා අවබෝධ කරගත්තොත් තමයි ඊටාම निराවුල පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි, ඔය පින්වතුන්ට පටිච්ච සමුප්පාද ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන්. උතුම් සීල සද්ධර්මයේ පැහැදිලිව निराවුල්ව ඊටාම සුරක්ෂිතව තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයයි ඔය පින්වතුන් දැනගන්න ඕන. නැත්නම් තවත් පුද්ගලයෙක් තමන් අවබෝධ කරගත්තා කියලා තමන්ගේ අවබෝධයේ තියෙන දේ කියලා ඔවුන්ට වැරදුණු දෙයක් ඔය ඇත්තෝ දැනගෙන කටයුතු කිරීම සුදුසු නැහැ. ඔය පින්වතුන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි දැනගන්නට ඕන. නැත්නම් තව පුද්ගලයෙක් තමන්ට අවබෝධ වුණා කියන කවුන නෙමෙයි. පින්වත්නි, ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පමණයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝට විවර කරන්න පුළුවන්කම ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝට විවෘත කළා. ඔය පින්වතුන් ඒ ධර්මයේ දැන ඉගෙන ගන්නට ඕන. එතනදී පින්වත්නි, ඔය පින්වතුන් ඔබට දීර්ඝායුෂ ලැබෙන විදිහට ජීවත් වෙන්න වෙනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙන්නේ නැති වෙන්න ඔබ දීර්ඝායුෂ ලැබෙන්න නම් සතුන් මැරීමෙන් වැළකීලා කටයුතු කරන්න වෙනවා. භවභෝග සම්පතුත් නිවන් දකින්නකම් ඕන වෙනවා. ඒවා ලැබෙන සොරකම් නොකර කටයුතු කරගන්න වෙනවා. ඒ වගේම පින්වත්නි, යන තැන හතුරු ඇති වෙලා බෑ. ලෙඩ රෝග ඇති වෙලා ධන දාන්නේ විනාශ වෙලා මගපල් ලබන ගමන පිළිපදින්න බැරි විදිහට ඒට ඕන කරන හේතු සම්පත් දියුණු කරගන්න බැරි විදිහට කටයුතු කරගෙන බෑ. ඒ නිසා කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව කටයුතු කරගන්න වෙනවා. ඒක කඩාගත්තොත් යන තැන හතුරුත් ඇති වෙනවා, අකුසලොත් වර්ධනය වෙනවා. චිත්ත සංතතිය මෝහය අරගෙන නිරන්තරයෙන්ම මෝහ ලෝභ ආදී කවුණු වලින් පීඩාවට පත්ලා තමන් සතර අපාගත වෙන දොරටු ඇරගන්නෙක් වෙනවා. ඒ වගේම අභූත දේවල් අහන විදියට කටයුතු කරගන්නත් බෑ. නොරැවටෙන කෙනෙක් වෙන්න සතරවෙනි සිල්පදේ රැක ගන්න වෙනවා. උමතු තත්ත්වයට, නොසන්සුන් තත්ත්වයට, භාවනාදී කටයුතු කරගන්න බැරි තත්ත්වයට තමන්ව පත් කරගන්න හොඳ නැහැ. ඒ නිසා පස්වෙනි සිල්පදයට රකින්න වෙනවා. ඔය පින්වතුන් ගිහි පින්වතුන් නම් පංචශීලයේ ආජීව අට්ටමක සීලයේ වගේ උතුම් සිල් දෛනිකව රැකගන්න කටයුතු කරගන්න ඕන වගේම පොහොය දිනවලට වගේ විශේෂයෙන් භාවනා වලට වෙන් වුණු දිනවලට වගේ පින්වත්නි අටසිල් දසසිල් වගේ සමාදන් වෙලත් කටයුතු කරගන්න ඕන. එයින් ලැබෙන
විපාකය ওই නාම රූප වලට දැන් ඕන වෙනවා. නාම රූප කියන්නේ මේ මොහොතේ හේතුන්ගෙන් හටගන්න ධර්මතා, මේ මොහොතේ හේතුන්ගෙන් හට ගන්නවා කියන්නේ ditta ධම්ම වේදනීය කර්මය මෙතන තියෙනවා, බලපානවා. ඒක කුසල් වුණොත් යහපත්, අකුසල් වුණොත් අයහපත් වෙනවා. කරුණාවන්ත ගුණපර පින්වත්නි, එහෙම කටයුතු කරන සිල්වත් ජීවිතයක් ගෙවන ගිහි පින්වතුන් වගේම තමයි පැවිදි පින්වතුන් වහන්සේලා සාමණේර නම් උන්වහන්සේලා සාමණේර සීලේ දිවිහිමින් රැක ගන්න වෙනවා. පැවිදි පින්වතුන් වහන්සේලා විසින් උන්වහන්සේලා උපසම්පදානං ඒ දිවිහිමින් රැක ගන්නට ඕන. සීලේ පිහිටපු පින්වතුන්ට සිත දියුණු කරන භාවනා ක්‍රම වලත් හැසිරෙන්නට වෙනවා. పూర్ව කෘත්‍යයන් දැනගෙන పూర్ව කෘත්‍යයන් වල හැසිරුණොත් තමයි ඔය ඇත්තන් යෝග්‍ය තත්ත්වයටපත් වෙන්නේ මගපල් ලබන ගමනට. දාරුචීරිය මහරහතන් වහන්සේ වගේ පදමුත්තර බුදුරජාණන් වහන්සේ කාලෙදි වහා අභිඥා ලබන භික්ෂූන් අතර අගතන්තෝ ලබන්නට හේතු සම්පත් උපදවාගෙන ඇවිල්ලා කල්ප ලක්ෂයක කාලයක් පාරමිතා පුරලා මහා පාරදිම දහම් පද දෙක තුනක් ඇහෙනකොට ධර්මාභෝධය ලබන තත්ත්වයට ඔබ දියුණු වෙන්න නම් පින්වත්නි, ඔය ඇත්තන්ටත් ඒසා දීර්ඝ කාලයක් පාරමිතා පුරාගෙන ඉන්න සිද්ධ වෙනවා. හැමෝටම දාරුචීරිය මහරහතන් වහන්සේ වෙන්න බෑ. එහෙනම් පදමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේදී ඔබත් වහා අභිඥාවන් ලබන භික්ෂූන් අතර අගතන්තෝ ලබන විවරණ ලබාගෙන ඉන්න වෙනවා. හැබැයි පින්වත්නි, එක බුද්ධ ශාසනයක එවැනි තන්තුරක් ලැබෙන්නේ එක භික්ෂූන් වහන්සේ නමකට පමණයි. ඒ දාරුචීරිය මහරහතන් වහන්සේට. සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේ ධර්මාභෝධය ලැබුව විදිහට අනිත් උත්තමයන් වහන්සේලා ධර්මාභෝධය ලැබුව විදිහට හැමෝටම ධර්මාභෝධය ලබන්නට බෑ. ඒකට හේතුව ඒ උත්තමයන් වහන්සේලාගේ අසංකේයකෝත් කල්පලක්ෂයක් හෝ කල්පලක්ෂයක පාරමිතා කාලයක් ආදී විදිහට පෙර හේතු සම්පත්තල ස්වභාවය. ඔය පින්වතුන් මගපල් ලබන ගමන්ට හේතු සම්පත් උපදවා ගන්න පින්වත්නි పూర్ව කෘත්‍යයන් ආදිය සම්පූර්ණ කර ගන්න ඕන. එයින් ඔබ සුදුසු තත්ත්වයට පත් කර ගන්න ඕන. පාරමිතා කාලයක් නැහැ මගපල් ලබන එකට. හැබැයි තනතෝල්ලාභී උතුමෝ ආදී විදිහට වහා ධර්මාභෝධය ලබන එකට පාරමිතා කාලය වැදගත් වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඔය පින්වතුන් ස්කන්ධ ගැන අවබෝධය ලබා ගනිමු. ධාතු ආයතන ඉන්ද්‍රියාදී ධර්ම ගැන අවබෝධය ලබා ගනිමු. ඉන්පස්සේ ඔය ඇත්තෝ අපි ක්‍රමානුකූලව අවිච්ඡා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ආදී විදිහට පටිච්ච සමුප්පාද අංගයෙන් අංගය දැනගන්නා පින්වතුන් පිරිසක් බවට පත්වන ආකාරයට කවුණු කියලා දෙනවා. එකින් එක ඊටාම සරලව පැහැදිලිව පින්වත්නි නිරවුල් ඔය ඇත්තන්ට අපි දේශනා කරනවා. නමුත් ඊට පෙර ඔබට ස්කන්ධ ගැන, ධාතු ආයතන ඉන්ද්‍රියාදී ගැන දැනගන්න වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ඔබ සිල්වතෙක්වම කටයුතු කරන්න වෙනවා. ඒ සිල්පදයට මේ මොහොතේ නම් ලැබෙන විපාකයෝ දැනගෙන නාම ධර්ම වලටත් රූප ධර්ම වලටත් ඒ බොහෝ විපාක ලැබෙනවා දැනගෙන සිල්වත්ව කටයුතු කරන්න වෙනවා. ඒ වගේම සීලය ඕනමයි පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලාට පවා සිල්පද පැනෙව්වා. සත්පුරුෂ පින්වත්නි, සීලයේ වගේම සිත දියුණු කරන භාවනා කටයුතුත් කරගෙන හිත තුල තියෙන නීවරණ ධර්ම ආදී යටපත් කරන්න ඔබ වග බලා ගන්න ඕනේ. තදංග අපහාන, විස්කම්බන අපහාන කියන ඔය ක්‍රම දෙක සීලය ඒ වගේම චිත්ත භාවනාවලදී ඔබට ලැබෙනවා. කෙලෙසුන් සහ මුලින් නැසන්නට අර විදිහට නැසමින් පුරුදු පුහුණු වෙමින් දියුණු වෙන්නට ඕන. බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ මරණ කියන භාවනා ක්‍රම සතර ආරස්සක භාවනා විදිහට තියෙන්නේ. ඔය ඇත්තෝ ඒව දැනගෙනගෙන කටයුතු කර ගන්න ඕන. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි, ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ඔබ හොඳට දැනගෙන ඊටාම හොඳින් තේරුම් අරගෙන ඔබ ඔය කේසාන්තේ පටන් පාදාන්තේ දක්වා ඔය පවතින රූප ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ යුක්ත ධර්මතා බව වටහා ගත්තහම ඒවායේ ස්වરૂපේ තේරුම් ගන්න තත්ත්වයට එන්න පුළුවන්. මොකද පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙක එතන තියෙන්නේ.
චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය දෙකක් එතෙන්දී අවබෝධ කරවනවා. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය දෙක. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය දෙක අවබෝධ කරගන්න ඔබට දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඕන වෙනවා. දුක්ඛ සත්‍ය වෙන්නේ පංච උපාදානස්කන්ධේ. තවත් විදිහකට නාම රූප, තවත් විදිහකට ආයතන ධාතු ඉන්ද්‍රිය ආදිය. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔය ඇත්තෝ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන සමුදය සත්‍ය අවබෝධ කරගන්න කටයුතු කරගනිමු. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය නැත්නම් දුකට හේතුවක් දෙක හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේදී. ඔය ඇත්තෝ පොඩ්ඩක්වත් ගැඹුරුයි කියලා හිතන්න එපා. ගැඹුරු ධර්මය ඔබට අවබෝධ කරගන්න පුළුවන් කියලා ඔබ විශ්වාසය ඇති කරගන්න. කල් දාන්න එපා, හිතට කල් දාන්න එපා. හිත ඔබේ මරණය වෙන්නත් පුළුවන්. ඔය ඇත්ත කම්මැලියෙක් වෙන්නත් එපා. අලසෙක් වෙන්න එපා. කොයි වෙලාවෙත් නිදා ගන්නම උත්සාහ කරන කෙනෙක්, පස්සට කල් දාන කෙනෙක්, හිතට කල් දාන කෙනෙක් වෙන්න එපා. ඔය ඇත්ත කම්මැලියෙක් වෙන්න එපා. ඔය පින්වතුන් වීර්යවන්තයෙක් වෙන්න, උද්‍යෝගිමත් කෙනෙක් වෙන්න. ඔය පින්වතුන් බොහොම වීරියෙන්, උත්සාහයෙන්, උනන්දුවෙන්, උද්‍යෝගයෙන් කටයුතු කරන්න ඕන. කොයි මොහොතේ ඔබේ මරණය වෙයිද දන්නේ. ඔබ ලස්සනට හදාගත්ත ගෙදර සාලේ ඔය ඇත්තන්ගේ මිනී හිස බස්නාහිර පැත්තට තියලා ගෙදර කට්ටිය අඬමින් වැළපෙමින් ඉන්න දවස වෙනකොට ඔය ඇත්ත තව තැනක ඉපදලා ඒකට තව වැඩි කාලයක් නැහැ. තව දවසක්ද, දෙකක්ද, මාසයක්ද, අවුරුද්දක්ද, අවුරුදු 10ක්ද, 15ක්ද, 20ක්ද කියන්න බෑ. කොහොමත් තව අවුරුදු අද අවුරුදු 50ක කෙනෙක්ට නම් තව අවුරුදු 50ක එහා නම් හිතන්නවත් හම්බ වෙන්නේ නැහැ. කොහොමත් ඉතින් සිහි කල්පනාව නැති වෙන ශාරීරික හන්දි ගෙවිලා යන ශාරීරික දි รา පත්තන පින්වත්නි මගපල් ලබන්න පුළුවන් හැකියාව නැති වෙලා යන වයසේ ඉන්න කලින් ඔය පින්වතුන් අන්තිම මොහොත වෙනකම් උත්සාහවන්තව කටයුතු කරගන්න. කාලය අපත යන දෙන්න එපා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ සඳහා පරතෝගෝසය යෝනිසෝ මානසිකාරය ඕනෑම බව තේරුම් ගන්න. ඔය ඇයට පිළිපදින්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණයි, වෙන ක්‍රමයක් නැහැ ඒ සඳහා. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයම පිළිපදිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් නසන්න කටයුතු කරන්න. ඒ සඳහා පවත්වන වැඩසටහන් මාලා අතර පටිච්ච සමුප්පාද ධර්මය ඔබට අවබෝධ කරවන්නට පවත්වන දේශනා මාලාවයි අද මේ විදිහට ආරම්භ කළේ. අද හැඳින්වීමේ දේශනාවයි මේ පැවැත්වුවේ. සත්පුරුෂ පින්වත්නි, පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබන්නට ඔය පින්වතුන් ස්කන්ධ දැනගන්න ඕන, ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම දැනගන්න ඕනේ. කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න නම් දුක්ඛ සත්‍ය මුලින්ම දැනගන්න වෙනවා පංච උපාදානස්කන්ධේ. ඔය පින්වතුන්ට එයට උපකාර වෙන්නේ ඔබේ සතර ආරස්සක භාවනාදී ඒ භාවනා ක්‍රම. ඔය පින්වතුන්ට එයට උපකාර වෙන්නේ ඔය පින්වතුන් දීර්ඝායුෂ පවත්වා ගැනීම. ඒක කරගන්න පුළුවන් වෙන පළවෙනි සිල්පදේ ආදී සිල්පදේ රැක්කොත්, සිල්පද රැක්ගත්තොත්, ඔය පින්වතුන්ගේ භවභෝග සම්පත් ආදී රැකුණොත් දානමාන ආදී උනත් කරගන්න පුළුවන්. මව්පිය උපස්ථාන අඹසැම යුතුයකම් ආදී පුංචි පින්කම් වල ඉඳන් ඉහළම පින්කම් ඔක්කොම කරගනිමින් ඔබ සුරක්ෂිත තත්ත්වයට පත් කරගන්න පුළුවන්. සම්බර ජීවන වැඩපිළිවෙලක් ඕන. ජීවත් වීම ඔබට බරක් වෙලා බෑ ඔබ නිවන් දකින්නකම්. ඒ සඳහා සුදුසු සමබර ආර්ථික කළමනාකාරීත්වයක් ඕන වෙනවා. වගේම ගුරු ශිෂ්‍ය සහ අඹසැමි දූතරු ආදී විදිහට බැඳීම කල්යාණ මිත්‍ර බැඳීමක් කරගන්න වෙනවා. ඔබේ කල්යාණ මිත්‍රයා ඔබේ ගෙදර තුලින් ඔබ නිර්මාණය කරගන්නට ඕන. ඔබේ කල්යාණ මිත්‍රයා පින්වත්නි ඔබේ ස්වාමියාගෙන්, ඔබේ භාර්යාවගෙන්, ඔබේ දූ දරුවන්ගෙන් ඔබ නිර්මාණය කරගන්නට ඕන. ඊයට නිදුක්කම, නිරෝගීකම, දීර්ඝායුෂ ලබා ගන්නට ඕන, ලබා දෙන්නට ඕන. ඒ සඳහා හැසිරෙන්න ඕන කුසල වැඩපිළිවෙලේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, මේ ආකාරයට ඔය පුණ්‍යවන්තයෝ සසරින් එතර වන ගමන්ට පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධය උදෙසා කටයුතු කරගන්න. ඔය පින්වතුන්ට අපි ඊළඟ දේශනා වාරයේදී ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන ඔබ ආත්මය කියලා මම කියලා හිතන් ඉන්න කරුණ
ආත්මයක් කියලා දෙයක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. සත්‍ය පුද්ගලී කියලා කෙනෙක් දෙයක් නැහැ කියලා අවබෝධ කරවන්නට ධර්ම දේශනාව පවත්වනවා. ඉන්පස්සේ පටිච්චසමුප්පාද අංග එකින් එක සියලු කරුණු විස්තර කරනවා. මේ දේශනා වාරවලදී ඔය පින්වතුන්ට යම් කරුණක් නොතේරෙනවා නම් පින්වත්නි මේ වීඩියෝව යට ඔය ඇත්තන්ට කමෙන්ට්ස් විදිහට අදහස් දක්වන්න පුළුවන්. ඔය ඇත්ත ඔබේ ඒ නොතේන තැන් සඳහන් කළාම එතෙන්දී සඳහන් කරන්න පුළුවන් කවුන ඔය ඇත්තන්ට විස්තර කරලා දෙනවා. එහෙම නැත්නම් ඊළඟ දේශනා වාරයේ නම් ඊළඟ කවුන විස්තර කරන් තියෙන්නේ. එතනදී ඒ බව පැහැදිලි කරලා විස්තර කරලා දෙනවා. මේ දේශනා මාලාව ඔබට බොහෝ ප්‍රයෝජන ලබන්න පුළුවන් දේශනා මාලාවක් වේවි. ඒ සඳහා පින්වත්නි ඔය ඇත්තන්ට තේන නොතේන සහ කියලා දෙන කවුණු වල ඔබට ගැටලු ඇතිවන තැන් තියෙනවා නම් දැන්ට ඔබේ තියෙන බුද්ධි මට්ටම දැන්ට ඔබේ තියෙන අවබෝධ මට්ටම අනුව යම්කිසි කවුණක් ඔබට නොතේරුනොත් අදහස් පළ කරන්න පහලින් ඔය පින්වතුන්ට ඊළඟ දේශනාවේදී එය විස්තර වශයෙන් පින්වත්නි සවිස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. සත්පුරුෂ පින්වන්තෝ ඇත්තෝ මේ ධර්ම දේශනා වැඩ සටහනත් ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඇතුළත් මේ ධර්ම දේශනා මාලාවත් ප්‍රයෝජනයට ගන්න සසර දුක් නසා සසරින් ඈතර වෙන්නටම කරුණාවන්ත ගුණබර පින්වත්නි මේ සංසාරයේ භයානකයි. ඔබ අසරණ අනාථ පිරිසක් සංසාර ගමනේ ඔබ කරගත් මහා පින් හින්දා මනුස්ස භූමියේ උප්පත්තිය ලැබුවා. මේ වගේ පින්බර රටක් ඔබට ලැබුණා. මේ වගේ පින්බර සත්පුරුෂ මව්පියෝ ලැබුණා. මේ වගේ පින්බර කල්යාණ මිත්‍ර පිරිසක් ලැබුණා. ඔබේ පෙර හේතු සම්පත් හින්දායි මිත්‍යා දෘෂ්ටික රටක එවැනි තැනක් නැතුව මෙවැනි තැනක මේ විදිහට ජන්මලාභය ලැබුවේ. ඔය ඇත්තෝ පෙර පින් වලින් ප්‍රයෝජන අරගෙන මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබන්නට උතුම් ධර්මාභෝධය ලබන්නට කටයුතු කරගන්න. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කරගත යුතුම වෙනවා. සත්පුරුෂ පින්වත්නි මීළඟ දේශනා වාරයේදී ඔය පින්වතුන්ට ඉතුරු කරුණු දේශනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා.